තෙරුවන් සරණයි. උපාදා පරිතස්සනා සූත්‍රය. සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ධර්ම ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 29 වෙනි පිටුව. මහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාවද අනුපාදානයෙන් වන අපරිතස්සනාවද දේශනා කරමි. ඒ ආසව මනවයි මෙනෙහි කරව කියමි. වහන්සේ එසේ මහාන වූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇසුව භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. උපාදා පරිතස්සනා සූත්‍රය. මේ උපාදානයෙන් අපි නොවි උපාදානයෙන් අපි දැන් සාමාන්‍යයෙන් දෙයක් දකිනකොට ඒ දේ පොත කියලා කියනකොට ඒ පොත ඇත්ත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උපාදාන වෙලා. පොත ඇත්ත කරගත්තොත් උපාදාන වෙලා. හැබැයි දැන් මෙතන උපාදා පරිතස්සන සූත්‍රය තුල පෙන්නන්නේ අතරම තේරුම විදිහට ගත්තොත් මේ වචනේ පවා මෙතන මේ ඇත්තම පැහැදිලි කරන්නේ නැහැ. වචන පරිවර්තනයක් තමයි අපිට මේ මෙතනදී ගොඩක් දුරට අපි කිව්වා මේ සූත්‍ර පරිවර්තන වල ගොඩක් දුරට වචන පරිවර්තන තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි සමහර තැන්වල ඒ වචනෙත් පරිවර්තනය නොකර ඒ වචනේ ඒ විදිහටම ලියමින් තමයි පරිවර්තනය කරන්නේ. එතකොට මේකෙන් අපි ධර්මයේ දකින්න ඕනේ. ධම්ම චක්කුසය තුලින් අපි මේ සූත්‍රය දකින්න ඕනේ. හැබැයි වචනේ පරිවර්තන කිරීම තුළ අපිට ඒ අර්ථේ අපිට මොකක්ද කියන්නේ කියන කාරණා ධර්මයට ගලප ගන්න බැරි වෙනවා. මේ සූත්‍රය ගලප ගන්න එතකොට බෑ. කාටවත් මේ සූත්‍රයේ මේ පොතේ තියෙන වාක්‍ය ටික කියවුවා කියලා ධර්මයේ දකින්න කියාවක් නැහැ. ධර්මයේ ඔහුගේ කොයිතරම්ද මේ ධර්මඥානෙ වැඩිලා තියෙන්නේ ධර්මාවබෝධයේ ඔහු ඒ තුලින් තමයි හඳුනාගන්නේ ප්‍රායෝගික පැත්තට හැරුණු කෙනෙකුට විතරයි ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙන් ඒ ධම්ම චක්කුසයෙන් මේ සූත්‍රය සත්‍ය දකින්න හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් මේ සූත්‍රය ඔහේ කියවායි. ගිරවෙක් වගේ කියවතයි. කටපාඩමින් කියයි. තේරුමත් කියයි. නමුත් මේක ධම්ම චක්කුසෙන් දැක්කේ නැත්නම් මේ කුමක්ද කියන්නේ කියලා එහි අතුලාන්තයේ ගැබ්බෙලා තියෙන නිවන් මාර්ගය විවෘත කරගන්න බැරි වෙනවා. අපි ඔබට පැවසුවා ගියවර දේශනේ ඔබ දැක්කා පටිසල්ලාන සූත්‍රය කියන. එතනත් ඒ දෙයමයි කරන්නේ. පටිසල්ලාන කියන වචනේ ඇත්තටම තේරුම් විග්‍රහ කරන්නේ නැහැ. ඒක ඒ විදිහටම තමයි ලියාගෙන යන්නේ. එතන පිළිසලනෙහි කාය විවේකේ කියලා තමයි. එතකොට මේ පටිසල්ලාන කියන වචනේ ගන්න. පටිසල්ලාන භික්ඛවේ එතන ඉතින් කාය විවේකේ කියන වචනේ අපිට ඒක පැහැදිලි යම් තාක් දුරට. නමුත් අපි ගියවර ඔබට පැහැදිලි කරා මේ සිත දෙයක් දකිනකොට ඒ ආත්මී ස්වභාවයේ හැදෙන්නේ කොයි ආකාරයකටද? එතන වටිනාකම නිර්මාණය වෙන්නේ කොහොමද? දෙයක් දකිනකොට මෙතන වර්ණයක්, හැඩතලයක්. ඒ හැඩතලයක් වර්ණයක් තුළ ශබ්දයක්. හැබැයි හැඩතලයකට ශබ්දයකට දැන් අපි කියන පොත. පොත කියනකොට කොහොමද වටිනාකමක් ඇති වෙන්නේ? ඔන්න ඔතනයි තියෙන්නේ ගැඹුරුම තැන. මේ සූත්‍ර වලින් අපි ලියා ගන්න ඕනි තැනත් ඔන්න ඔතනයි. ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරන්නේ බුදු සමය තුළ අපිට වැටහෙනවා මෙන්න මේ වටිනාකම කොහොමද හැදෙන්නේ කියන එක. උපාදානය වෙන නම් එතන අගයක් තියෙන්න ඕන. එහෙනම් අගයක් හැදුනේ කොහොමද? දැන් පොත කියනකොට අගයක් එන්නේ කොහෙන්ද? මේස කියනකොට අගයක් එන්නේ කොහෙන්ද? දරුවා කියනකොට කොහොමද වටිනාකමක් එන්නේ? ඇයි දරුවා අත්හරින්න බැරි? ඇයි දරුවා උපාදාන වෙන්නේ? ඇයි gedara උපාදාන වෙන්නේ? ඇයි මිල මුදල් උපාදාන වෙන්නේ? ඇයි අපි මේ හැම වචනයක්ම උපාදාන කරගන්නේ? මේ පෘථුවියක්, ලෝකයක්, ඉරක්, කඳක් ඇත්ත කරගන්නේ තියෙනවා කියලා ගන්න අභිනන්දති, අභිවදති කියන එක. ඊටාම වැදගත් තැනක්. ඔය පටිසල්ලාන සූත්‍රය තුළ අපි ගියවර ඔබට පැහැදිලි කරා ඒ කාරණේ ඒ අභිනන්දති, අභිවදති, අද්දෝසාය තිට්ඨති කියන එක. මනවයි කියයි පතයි බැසගනි. ඒ කියන්නේ පතයි මනවයි කියයි බැසගනි. අභිනන්දති, අභිවදති, අද්දෝසාය තිට්ඨති. එතනදී ගත්තෙත් එහෙම තමයි. එතනදී දැන් මෙතන පතනවා කියන අදහස දැන් පතනවා කියන වචනේ විදිහට ගත්තොත් ඒකෙන් අපිට ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ. පතන්න දැක්ක ගාම කොහොමද පතන්නේ? කොහොමද අභිනන්දති කියන්නේ? එතකොට පතනවා කියන වචනේ කොහොමද අපි ඒක ගන්නෙ? එතකොට
ඊගාවට බැලුවාම මනවයි කියයි. මනවයි කියයි කියලා අපි කොහොමද පොත කියන උපමාව ගත්තොත් අරමුණ. ඒ අරමුණ කොහොමද අභිනන්දති අභිවදති අජ්ජෝසාය දිට්ඨති කියන එකේ හොඳට බලන්න දැන් මේ තේරුම ලිව්වොත් ඔබට දැන් මේ පොත කියනකොට පොත පතනවා. එහෙමද? පොත මනවයි කියනවා. එහෙමද? පොතට බැස ගන්නවා. හරි. මෙන්න මේකෙන් අපි ගන්න ඕනේ මේ වචන නෙමෙයි ඔබට දැනෙන්න ඕනේ මේ මොකද්ද මේ පැහැදිලි කරන කාරණේ කියලා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ එහෙනම් යාරූපේ නන්දී කියලා කියනකොට ඒ රූපේට නන්දියක් ඇති වුණා. වටිනාකමක් ඇති වුණා. අල්මක් ඇති වුණා. මේ කොයි වචනේ කිව්වත් අපි කිව්වා ආත්මීය දැනීමක් කොහොමද තියෙන්නේ? කොහොමද අපිට මේ දැන් මෙතන වචනයක් කියනකොට වචනේ කොහොමද බලගැන් වෙලා තියෙන්නේ? වචනේ කොහොමද වටිනාකමක් ඇති වෙලා තියෙන්නේ? මේ අපිට දෙයක් කියලා පෙන්නකොටම දෙයක් කර ගැනීම තුළ අපිට නොපෙනෙන මානයක තියෙනවා නේද මේ අරූපේ වගේ. නොපෙනෙන මානයක මේක නිකන් දෙයක් කරගත්තා වගේ. දැන් අපි කියනවා කොරෝනා. අපි කියනවා නේ COVID-19, ඇල්ෆා, බීටා. දැන් වචන මාරු කර යනවා. දැන් කියනවා ඔමික්‍රෝන්. හැබැයි මේ වචන මාරු කරගෙන ගියාට දැන් වටිනාකම කොහෙන්ද එන්නේ? දැන් කොරෝනා වලට වැඩිය වටිනවා COVID-19 එහෙමද? ඊට වැඩිය වටිනවා ඇල්ෆා බීටා එහෙමද? ඊට වැඩිය ඔමික්‍රෝන්. නෑ අපිට අර මාධ්‍ය තුලින් ප්‍රකාශ කරනවා ඒ වෛරසයට වැඩිය මේ වෛරසය භයානකයි කියලා. ඊට පස්සේ ඒකට කියන නම තමයි ඔන්න කියනවා ඇල්ෆා ඊට වැඩිය භයානකයි. ඊට පස්සේ කියනවා දැන් ඔමික්‍රෝන් ඊට වැඩිය භයානකයි. අන්න අර භයානකකමක් කියන වචනේ තුලින් භයානකකමක් එව්වීම තුල ඒකට ඇවිල්ලා තියෙන වටිනාකම. ඒ කියන්නේ ඒකට දීලා තියෙන වටිනාකමක් කියනවා. ඔමික්‍රෝන් කියන ඒ වෛරසයට දීපු වටිනාකම වැඩි. ඒ වටිනාකම ආවේ අර භයානකයි කියපු වචනේ. හැබැයි වචනවල වටිනාකම් නැහැ. එහෙම දෙයක් කොහෙවත් ඇත්තක් නෙමෙයි. එතකොට හොඳට තේරෙනවා මේ වචන ටිකක් විතරයි. එහෙම දෙයක්වත් එතකොට නැහැ. මෙතන sannivedanayak තියෙනවා. හැබැයි අපිට වැටහෙනවා මේ කොහොමද මෙතන අපි පොත කියනකොට වටිනාකමක් දුන්නොත් ආත්මීය ස්වභාවයක් එනවා. එහෙනම් ඒක උපාදානිකුත් වෙනවා. එහෙනම් ඒක අල්ල ගැනීමක් වෙනවා. හැබැයි ඒක අන්‍යාකාරයකටපත් වෙනකොට අන්න ඒක වෙනස් වෙනකොට අයි මේ ඇත්තක් නෙමෙයි මේ සිතුවිල්ලක්නේ. අන්න එතන තමයි වැදගත්ම තැන තියෙන්නේ. මේ භෞතික දෙයක් නෙමෙයි සිතුවිල්ලක් අපි ඇසුරු කරන්නේ. අපි සිත ඇතුලේ හිතන්නේ මේ ඔමික්‍රෝන් භයානකයි. දැන් COVID-19 වලට වැඩිය ඔමික්‍රෝන් භයානකයි. ඒතකොට ඇල්ෆා භයානකද? බීටා භයානකද? නෑ ඔමික්‍රෝන් භයානකයි. කවුද මේ කියන්නේ? කොහොමද මේක වෙන්නේ? දැන් මේක සිතුවිල්ලක් නෙමෙයිද? ඔව් අපි සිතුවිල්ලෙන් භයානකයි කියලා හිතාගෙන ඉන්න එකක්. සබහාදහමට අදාළ එකක් නෙමෙයි. මෙන්න මෙතනයි අපි දකින්න ඕනි තැන. අපි හිත ඇතුලෙන් භයානකයි කියලා හිතාගෙන භයානකයි කියලා බය වෙලා ඉන්නවා. එහෙම නෙමෙයි. අන්න ඒ විදිහට තමයි අපි දරුවා කියලා හිතාගෙන දරුවයි කියලා බැඳීමක් ඇති කරගෙන ඉන්නවා. අපි ඒ විදිහටම මුදල් කියලා හිතාගෙන සල්ලි ගොඩක් තියෙනවා කියලා හිතාගෙන එහෙම නැත්නම් නැහැ කියලා හිතාගෙන යම් කිසි එනවා අගයකට මිම්මකට මැනීමකට. අපි ජීවත් වෙන්නේ ඔන්න ඔය සිතුවිල්ල ඇතුලේ. ඒ තුලයි අපි මේ මගේ මේ දැන් මේක දැන් මට මේ වෙලා දැන් මං අසනීප වෙලා දැන් මේ ඔක්කොගේම අපිට දෙනවා යම් කිසි අගයක්. අන්නේ අගය තුල අපි පාවෙනවා මත් වෙනවා. ඒකයි අපේ මේ උපාදානේ වෙන එක. අල්ල ගැනීම. එහෙම නැත්නම් ඒක සිද්ධ වෙන්නේ ආරායි. ඒතකොට අපිට තේරෙනවා දැන් රූපං අදිවදති අභිනන්දති අජ්ජෝසහය තිට්ඨති. දැන් රූපේ නෙමෙයි අල්ලගන්නේ අපි පටිසල්ලාන සූත්‍රය පොඩ්ඩක් මතක් කරන්නේ. එතකොට ඒකනේ අපි දැන් අභිනන්දනය කරන්නේ. ඒකනේ දැන් පතනවා මනවයි කියනවා මේ බැස ගන්න එකට නෙමෙයි. හැබැයි බැස ගන්නවා කියන එකේ ලොකු හරයක් තියෙනවා. ඔව් රූපයට බැස ගන්න එකක්. රූපේ මනවයි හොඳයි කියලා හිතන එකක්. ඒ වගේම ඒක තිබුණොත් කොච්චර වටිනවද අර ඒ වගේ පතන ස්වභාවයකුත් තියෙනවා. හැබැයි වචනෙන් ගන්න බෑ. ඒකේ හරය දැනෙන්න ඕනේ. අර නැතුව බැරි කමක්. ඒකේ අභිනන්දති අභිවදති අද්දෝසය තිට්ඨති කියන්නේ අන්න අපි කොහොම මේ ආත්මීය වටිනාකමක් එනවා මේ නැවත එකම දේ ස්පාක් වීම තුළ ආත්ම කතාවක් නෙමෙයි ආත්මය හැදෙන හැටි මේ කතා කරන්නේ එන ස්පාක් එකක් තියෙන શબ્දයක් වර්ණයක් වෙන මුකුත් නැහැ ඒ තුළ අපි කො නැවත රූපං රූපත්තය සංගතං අபிසංකරෝති කියපු තැන නැවත ඒක වැටීම තුළ ඒකට බලයක් එනවා කියලා
ඒක නැවත නැවත දැකීම තුළ ඒකම නැවත නැවත දැකීමයි මේකට හේතුව කියලා. ඔව් මේ විදිහට දැක්කොත් ඔබට ධර්මය හොඳින් දකින්න පුළුවන්. හැබැයි මේ පටිසල්ලාන සූත්‍රයේ පෙන්නනවා ඒක ටිකක් ඇතුල් පැත්තේ කතාවක් වගේ. එතකොට මේ අපි හිතනවා දැන් අභිනන්දනය කරන කෙනෙක් ඉන්නවා. මේ විග්‍රහයන් වර්ධින්න ඕන උතන තමයි. එතකොට මෙතන ආත්ම සංඥාවකින් තමයි මේ පරිවර්තන කරන්නේ. ඇයි දැන් අභිනන්දනය කරන කෙනෙක් ඉන්නවා. මනවයි කියන කෙනෙක් ඉන්නවා. පතන කෙනෙක් ඉන්නවා. බැසකන කෙනෙක් ඉන්නවා. හැබැයි මේ ධර්මයේ තුල කෙනෙක් නැහැ. එතකොට තේරෙනවා මේ මෙහෙම ස්වභාවයක්. ඇලෙන ස්වභාවයක්. අභිනන්දති, අභිවජති, අද්දෝසය, තිට්ඨති කියන තුනේ මේ ස්වභාවය. වටිනාකමක් වෙන ස්වභාවයක්. එතකොටම තමයි එතකොට දැන් මේ වගේ ඒ නන්දනය කරනවා නම් ඒ අජ්ජෝසය තිට්ඨති තස්ස රූපං අන්න අභිනන්දතෝ අභිවදතෝ අද්දෝසය තිට්ඨතෝ ඔන්න ඔතනින් ඊගාවට එනවා uppajjati අන්න ඇති වෙනවා නන්දිය uppajjit ඒ කියන්නේ මේ ආත්මීය දැනීම uppajjati නන්දි uppajjati නන්දි ඒ කියන්නේ ඒකට ඇලීම යා රූපේ නන්දි අන්න උපාදානයට හේතු වෙනවා යා රූපේ නන්දි තදුපාදානං තස්ස උපාදාන පච්චය භව අන්න එතනින් තමයි කතාව යන්නේ. එතකොට යා රූපේ නන්දි තදුපාදානං කියන තැනින් තමයි මේ උපාදානය කියන එක තියෙන්නේ. එතකොට දෙයක් තියෙන ආත්මීය ස්වභාවයක් ඇති වෙලා තියෙන්නේ. අර ස්පාක් එකක් ශබ්ද ගොඩක් වර්ණ ගොඩක්. ශබ්ද ගොඩක් වර්ණ ගොඩක් නැවත නැවත වැටීම තුළ එන අර අගේ ඒ කියන්නේ ශබ්ද ගොඩක් වර්ණ ගොඩක් නැවත නැවත ස්පාක් වීම තුළ ඒව එකට ඇතිවීම තුළ ඒව විසින්ම බල ගැන්වීමක් තමයි මේ යා රූපේ නන්දි කියලා කියන්නේ. යා රූපේ නන්දි තදුපාදායන් අන්න එතනයි උපාදාන. හැබැයි එතනයි කෙනෙක් දෙයක්. දකින්න කෙනෙක් දකින්න දෙයක්. එතනයි තියෙන්නේ. එතනයි මේ ආරම්භයේ මේ මහා නිදාන සූත්‍රය පෙන්වන්නේ ඒකමයි. නාම රූප පත්‍ය විඥානං කියන්නේ ඒකයි නාමයයි රූපයයි ශබ්දයයි වර්ණයයි එකතු වීම එතනමයි විඥානේ. එතන මහා නිදාණයෙන් තමයි මේ කතාව පටන් ගන්න. එතනයි නිදානේ තියෙන්නේ. අපේ සිත හැදිලා තියෙන්නේ අපි ආත්මයක් කියලා හිතන්නේ ඔන්න ওই ශබ්ද වර්ණ දෙකකට. ඒ දෙකෙන් එන ස්පාක් එක මේ මොහොතේ බලන්න කොයිතරම් අපිට බලයක් කළාද? අපි කියලා කෙනෙක් ඇදිලා බලයක් හැදිලා. හැබැයි එහෙම දෙයක් නෑ මේ තියෙන ශබ්ද වර්ණ ටිකක් විතරයි. අපිට කවදාවත් හිතන්න බෑ මේ කරන්ට් එක ආත්මයක් නෙමෙයි කියලා. අපි දන්න කරන්ට් එක ආත්මයක් නෙමෙයි කියලා. නමුත් කරන්ට් එකත් එහෙනම් ආත්මයක් වෙන්න ඕනේ මේ කියන විදිහට. අපිට මේ දැන් චිත්ත ශක්ති ස්වභාවය ඇත්තටම විද්‍යුත් ශක්තිය තුම්බක ශක්තිය වගේම ශක්ති ස්වභාවයක් පමණයි. මේකයි අපි පැහැදිලි කරන්නේ. මේකේ එහෙම දෙයක් නැති බව. ආත්ම කතාවක් කොහෙත්ම නැති බව. ආත්ම ස්වභාවය කියන එකම චිත්ත ශක්ති ස්වභාවය කියන එකම මේ ලෝකේ තවත් එක් ශක්ති ස්වභාවයක් විතරයි. ඒක සබහාදාමක්. ආත්ම කතාවක් නැහැ. ආත්මීය ලෝකෙකුත් නැහැ. සබහාදාමක් පවතිනවා. දකින්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? දකින්න එක නම් පහසු නෑ. ඒකයි කිව්වේ මහණෙනි අස්වලෝමක් 100ක් කඩකට පැලෙන්න විදිහ දෙකක් විය හැකි මානේ. මේසු කරනෝයි. අපි මේ නැවත ඔබව මේ අවදි කරන්නේ මෙතන ආත්මයක් නැති බව පෙන්වන්නයි. මේ අනාත්ම ධර්මය එළියට ගන්නයි. අප උත්සාහ කරන්නේ. එතන ආත්මය හැදෙන හැටි මේ පෙන්වන්නේ. මෙතන චිත්ත ශක්ති ස්වභාවයක් තියෙන බව පෙන්වන්නේ. ඒක ස්පාක් එක තුල ඇතුණු බව අර කජ්ජනීය සූත්‍රයෙන් පෙන්වුවේ ඒකයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති. ඒ කියන්නේ රූපත්තය සංකතං අபிසංකරෝති කියන විදිහටම රුප්පන්තිකෝ ආවසෝ රූපණේ නිසා රූපයක් හැදෙනවා. දැන් යා රූපේ නන්දි ඒක නිසාම ඒක ඇලෙනවා. නැවත එකම රූපේ දැමීම තුළ චිත්‍රපටයක් ඇදුවා කාටුන් එකක් ඇදුවා. අන්න ඒකටම බල ගැන් වෙලා තියෙන මේ ආරෝපණය තමයි කරන්ට් එක. මිලිවොට් 5 කරන්ට් එකක් උපදිනවා කියලා අපි කියුවේ. ඒකම තමයි මේ අපි මේ විග්‍රහ කරන්න මේ සූත්‍රවල ඒ ආරෝපණේ කරන්ට් එකේ ස්වභාවය තමයි ඇලීම නන්දි ගන්න එකටයි. යාරූපේ නන්දි කිව්වෙත් ඒකමයි. යමක් එහෙම ඇලීද ඒ ඇලෙන බලයක් ශක්තියක් තිබේද? ඒකයි යාරූපේ නන්දි තදුපාදායන් අන්නේතනයි උපාදාන. තස් උපාදාන පච්චා භව යන්නේ තේ එහෙමුනොත් තමයි දෙයක් තියෙන්නේ. භවපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියන පටිච්ච සමුප්පාදේම තියෙන්නේ දෙයක් කියලා ගත්තොත් විතරයි.
ඒක එහෙම නොවන බව මේ සත්‍ය දැක්කොත් විතරයි අන්න මිදීමකට යන්න පුළුවන් කමක් තියෙන්නේ. හැකියාවක් ලැබෙන්නේ එවිටයි. දැන් අපි උපාදා පරිතස්සතා සූත්‍රය තුල උපාදා පරිතස්සන සූත්‍රය තුල පෙන්නන්නේ මේකේ උපාදානෙන් මිදෙන ආකාරය. කොහොමද උපාදානෙන් මිදෙන්නේ? ඒක තමයි වැදගත්ම තැන. මහණෙනි උපාදානයේ වන පරිතස්සනාව කෙසේ වේද? කොහොමද මේක ඇති වෙන්නේ? කතංච භික්ඛවේ උපාදා පරිතස්සනා හෝති. තොපට උපාදානයත් උපාදාන පරිතස්සනාවත් උපාදානයෙන් වන අපරිතස්සනාවද දේශනා කරමි කියලායි මේ සූත්‍රය පටන් ගන්න. උපාදා පරිතස්සනංච කෝ භික්ඛවේ දෙතිස්සාමි. උපාදෝ අපරිතස්සංච තං සුනාත සාදුකං මනසිකරෝත බාසි සාමීති. එවං භාවේති කෝ තේ භික්ඛව භාග්‍යවතෝ ආදම් භාග්‍යවතුන් වහන්සේ මේක පැහැදිලි කරනවා. මහණෙනි ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු අර සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂයේ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු ඒ පුහුදුන් ඒ අසෘතවත් පුතග්ජන තෙමේ රූපේ ආත්මයයි හෝ ආත්මේ රූපේ ඇතයි හෝ ආත්මේ රූපේ පවතියයි හෝ රූපේ ආත්මේ පවතිය හේව දකි. ඔහුගේ ඒ රූපේ පෙරලෙයි. අනද මෙතනදී අපි ඒ ටික බලලා ඉමු. ඒතර බුදුන් වහන්සේ දේශනා කරනවා උපාදා පරිතස්සන සූත්‍රය තුළ. ඉද භික්ඛවේ අසුතෝ පුතග්ජන අරියානං දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. අරියානං අදස්සාවියා නොදන්න කෙනා. අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයෙන් නොඅඳුන ආර්ය ධර්මයේ නොහික්මුණු ඒ ආර්ය ධර්මයේ අදක්ෂ කෙනා. සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. සප්පුරිස ධර්මයේ නොහික්මුණු නොදක්න කෙනා. අත්තතෝ රූපං අත්තතෝ සමුනුප්පස්සති. රූපේ ආත්මයයි දකි. රූපවත්තං වා අත්තානං. ආත්මය තුල රූපයක් තියෙනවා කියන්නේ. අත්තනීවා රූපං. රූපේමයි ආත්මේ. රූපස්මින් වා අත්තානං. ආත්මේමයි රූපේ කියලා ගන්න. මේ රූපේ කියලා කියන්නේ අපි හිතනවා මේ අපේ රූපේ කණ්ණාඩියෙන් දැකපේ. ඔව් ඒකත් එහෙම තමයි. අපි හිතන්නේ රූපේ ආත්මේ රූපේ තුල ආත්මයක් තියෙනවා ආත්මේ තුල රූපයක් තියෙනවා රූපේමයි ආත්මය ආත්මේමයි රූපේ කියලා. නමුත් මේක අපේ රූපේ විතරක් නෙමෙයි. පොත කියලා ගත්තත් මේස කියලා ගත්තත් දරුවා කියලා ගත්තත් ඉර කියලා ගත්තත් හඳ කියලා ගත්තත් අඹ ගහ නා ගහ නුග ගහ ඕනම දෙයක් රූපයක් රූපාරම්මණයක්. එහෙනම් ඒ හැම දෙයක්ම ආත්මයක් කියලා ගන්නවා. ආත්මීය ස්වභාවයකින් ගන්නවා. දෙයක් කියලා ගන්නවා. ඒ එවැනි ස්වභාවයක් ඔබට දැනෙනවා. මමත් ඉන්නවා මේවත් තියෙනවා නම් එතන ආත්මීය ස්වභාවයක් තියෙනවා. එහෙනම් එකයි දෙයක් තියෙනවා නම් එතනමයි ආත්මය කියලා කිව්වේ. එහෙනම් එතනමයි රූපේ ආත්ම වශයෙන් ගන්නවා ආත්මේ මේ ආත්මීයව අපි මේ ආත්මීයව හිතන හිත මොකද්ද කියන එක. මේ ආත්මීයව හිතන හිත මායාවක් බොරුවක් කියලා කවදාවත් කෙනෙකුට ලේසියෙන් අවබෝධ කරන්න බෑ. ඒක සබාදාමක් කියලා කිසි දවසක ලේසියෙන් අවබෝධ කරන්න ඒ හැකියාව ලැබෙන්නේ නැහැ. බොහොම දුර්ලභයි මේ ධර්මය අවබෝධ කරගන්න එක. මේක පහසු නෑ. ඇත්තටම අපි මේ දෙයක් කියලා ගත්තොත් පොත මේසේ අද දෙයක් කියලා ගත්තොත් එතනමයි රූපේ උපාදාන කරගත්ත කියන්නේ. එතනමයි අරියාණං අදස්සාවි අරිය ධම්මෝසු කෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ කියන්නේ. ආර්ය ධර්මයේ නොහඳුන කෙනා. සප්පුරිස ධම්මාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ කියන්නේ ඒකයි. එහෙනම් ඒ සත්පුරුෂ ධර්මයේ දන්නේ නැති කෙනා සත්‍ය ධර්මයේ නොදන්න කෙනා. ඒ කියන්නේ ආත්මයක් කියලා හිතන එකයි සිද්ධ වෙන්නේ. මේ තමන්ගේ රූපේම ආත්මය කියන එකම නෙමෙයි මේ කතාව. මේ සියල්ලම තියෙන බවමයි මේ රූපෙත් තියෙන්නේ. එන සියල්ලම රූපේ ඇත්තවීමමයි මේ රූපෙත් ඇත්තවීමට හේතුව. අපි රූපේමයි ආත්මය කියලා හිතන්නේ. ආත්මයමයි රූපේ කියලා හිතන්නේ. රූපේ තුල ආත්මයක් තියෙනවා ආත්මය තුල රූපයක්. මේ ධර්මයේ දකින්න පොතමයි ආත්මය කියලා හිතන්නේ. පොත තුල ආත්මයක් තියෙනවා ආත්මය. ඒ පොත දෙයක් කරගත්ත එකයි මේකට හේතුව.
පොත තිබ්බොත් තමයි ඒක දකින්න කෙනෙකුත් ඉන්නේ. ඒකමයි කණ්ණාඩිය දැකලා අපේ රූපෙටත් වෙන්නේ. ඔතන ඊටාම ගැඹුරු තැනක්. විශාල දේශනා මාලාවක් ඔතනම පෙන්න ඇවිල්ලා තියෙනවා. සාකච්ඡාවලත් එහෙමයි, දේශනාවලත් එහෙමයි. අපට දකින්න ලැබේ. දැන් මේ රූපෙත් මේ මෙතන මේ සූත්‍රය තුලත් උපාදා පරිදස්සනා සූත්‍රය තුලත් මේ දෙයක් කරගන්න ආකාරය පෙන්වනවා. අදස්සාවි කියලා කියන්නේ ඒකමයි. ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධම්මෝ ඒතර අරියානං දස්සාවි ආර්ය ධම්මස්සා කෝවිදෝ ආර්ය ධම්මෝ අරියානං අදස්සාවි ආර්ය ධම්මස්සා කෝවිදෝ ආර්ය ධම්මෝ අවිනීතෝ. ඒ වගේමයි සප්පුරිස ධම්මානං අදස්සාවි සප්පුරිස ධම්මස්සා කෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. එහෙම වුණොත් තමයි රූපං අත්තතෝ සමනුප්පස්සති රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවත්තං වා අත්තතෝ සමනුප්පස්සති අත්තනී වා රූපං සමනුප්පස්සති රූපස්මින් වා අත්තාන සමනු මේ රූපය ආත්මයක් විදිහට ගන්න යන්නේ මොනොත් තස්සතං රූපං විපරිණාමಂತಿ අඤ්ඤතා හෝති තස්ස රූප පරිණාමඤ්ඤතා භාවා. එතකොට මෙන්න මේ හොඳට දකින්න ඕනේ මෙන්න මේ කියපු තැන මේක ඊටාම වැදගත් මේ කියපු කාරණාව. ඒ කියන්නේ මේ මෙතනදී මේ රූපේ ගැන අපි දැන් කතා කරන්නේ රූපේ ආත්මීයව දැනෙන එක ගැනයි කතා කරන්නේ. ඔහුගේ ඒ රූපේ පෙරළෙයි. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන එක. ඔහුගේ රූපේ අපි හිතනවා දැන් මේ පොත ඇත්ත කියලා. නමුත් ඇත්තට මෙතන අපි මේ හිතන සිතුවිල්ලක් අපි මේ තියෙන්නේ. අසුරු කරන්නේ. එනං ඒ සිතුවිල්ල පවතින එකක් නෙමෙයි. සිතුවිල්ල කොහොමත් පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේත් නැහැ. නමුත් අපි බාහිර තියනවා කියලායි හිතන්නේ. හිතන තැනකයි අපි කටයුතු සිද්ධ වෙන්නේ. තස්සතං රූපං විපරිණාමති. දැන් මේ විපරිණාම වෙනවා. පවතින්නේ නැහැ එහෙම එකක්. ඒක ඊගාමොතේ එතන මේ සිත නෙමෙයි ඊගාව සිත. මෙතනම හටගෙන මේක නිරුද්ධ වෙනවා. හැබැයි මෙතනත් මේ සිතත් පවතින්නේ නැහැ. විපරණාමිති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාම මඤ්ඤනා තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාව විපරිණාම මඤ්ඤතා භාව විපරිණාමානු පරිවර්තති ති විඥානං හෝති. විපරිණාමඤ්ඤතා භාව විපරිණාමානු පරිවර්තති විඥානං හෝති. රූපං විපරිණාමති අඤ්ඤතා හෝති තස්ස රූපං විපරිණාමඤ්ඤතා භාව විපරිණාමානු පරිවර්තති විඥානං හෝති. එතකොට විඥානං හෝති කියලා කියනකොට අපිට තේරෙනවා මෙතන මේ විඥානේ පවතින්නේ මෙන්න මේ විපරිණාම වන දේ තියෙනවා කියලා ගන්න එක නිසායි. ඒ කියන්නේ විපරිණාම දැන් මෙතන මෙහෙම දෙයක් නැහැ. අපි මේ හිතන දෙයක්. නමුත් එහෙම දෙයක් තියෙනවා කියලා හිතන එකමයි මේ විපරිණාම මේ විඥානේ දැන ගැනීම දෙයක් තියෙනවා කියලා ගන්න එකට. අන්‍යතකාරකටපත් වෙනවා වෙනස් වෙනවා. නමුත් ඒක වෙනස් නොවන විදියට නැවත අර රූපේ නැවත රුප්පණය වීම තුළ ඒක තියෙනවා කියලා දැනීමයි මේ පැහැදිලි කරන්නේ. ඒකමයි මේ පැහැදිලි කරන්නේ. ඒක වෙනස් වෙන දෙයක්. නමුත් ඒ නැවත රූපේ ස්පාර්කයක් නම් ස්පාර්ක එකටගෙන නිරුද්ධ වෙනවා. නමුත් නැවත ස්පාර්ක එක සිද්ධ වෙනකොට ඒක බල ගැන්විලා තියෙන ස්වභාවයක් අපිට එනවා. ඒකමයි විඥාන හෝති කියන්නේ ඒකමයි අපිට දෙයක් තියෙනවා කියලා ගත්ත එක. ඒකමයි අපි මේ ආත්මයමයි කියලා ගන්න එක. ආත්මීය දැනීම. ඒකමයි එතකොට මෙතනමයි විපරිණාමයක් තියෙන්නේ. ඒක දක්කොත් තමයි අර එකෙන් මිදෙන්නේ. නමුත් අපිට මෙතනදී බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ මේ හැදෙන හැටි. මේක විඥානය හැදෙනවා. මේ වේගයෙන් එීම තුල ඒක විනාශ වෙන ස්වභාවයේ නොදැක මග ඇරිලා තියෙන ස්වභාවයක් දැනෙනවා. අඤ්ඤතා ආකාරයකටපත් වෙනවා අඤ්ඤතා භාවි. නමුත් ඒක තියෙන විදියටයි එන්නේ. තස්සතං රූපං විපරිණාමති අඤ්ඤතා හෝති තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාවා රූප විපරිණාම මානු පරිවර්තති විඥානං හෝති තස්ස රූප විපරිණාම අනුපරිවජ්ජති පරිවජ්ජතා තස්ස රූප විපරිණාමානු පරිවත්තිජා පරිවත්තස් පරිතස්සනා ධම්ම සමුප්පාදා චිත්තං පරියාදාය තිට්ඨಂತಿ. ඒක වෙනස් වුණත් ඒක තියෙනවම කියලා දැනෙන ගතියක් එනවා.
ඔහුගේ ඒ රූපේ පෙරළෙයි අන්‍යාකාර වෙයි. ඔහුගේ ඒ රූපේ පෙරළීමෙන් අන්‍යාකාර වීමෙන් කර්ම විඥානේ කර්ම විඥානේ කියන වචනයක් මෙතන දාලා තියෙනවා. නමුත් මේ කිසිම තැනක අපිට සූත්‍රය තුල නම් එහෙම එකක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙතන විඥාන හෝති කියුවට එතන කර්ම විඥාන කියන වචනයක් භාවිතා වෙන්නේ නැහැ. නමුත් මෙතනදී කියනවා කර්ම විඥාන රූපේ පෙරලීම අනුව පෙරලෙන සුළු වෙයි. මේ මෙච්චර වචන කොටක් කිව්වට මෙතන තියෙන්නේ මේක නැවත නැවත රූපේ වැටීම තුළ ඒ රූපේම නැවත තියෙනව බවට මේක දැනෙන ගතිය. නමුත් විපරිණාම වෙනස් වෙවි ඇති වෙන නැති වෙන ප්‍රවාහයක්. නමුත් තියෙනවා වගේ දැනෙන එක. ඕක තමයි සරල. නමුත් මේක වචන කොටකින් මේක දැන් මෙතන පැහැදිලි කරනවා. ඔහුගේ ඒ රූපේ පෙරලීමෙන් අන්‍යාකාර වීමෙන් කර්ම විඥානයේ රූපේ පෙරලීම අනුව පෙරලෙන සුළු වෙයි. රූපේ පෙරලීම අනුව පෙරළුණු සිතින් උපන් ඒ තණ්හා පරිතස්සනාද අකුසල ධර්ම සමුප්පාදයෝද ඔහුගේ කුසල්සිත ෂය කොටගෙන සිටිත්. අකුසල ධර්ම සමුප්පාදයෝ කියන්නේ දැන් උන අකුසල ධර්මයක් මෙතන හට ගන්නයි. මෙතන තියෙනවා වගේ ඇලීම තණ්හාව උපදිනවා. තණ්හාව කියන්නේ අකුසල ධර්මයක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. තණ්හාව කියන්නේ ඕනම කෙනෙකුට තේරෙනවා. තණ්හාව කියන්නේ දැන් මේ මිදීමක් ගැන කතා කරන්නේ තණ්හාව නැති වෙන තැනයි තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනයි කුසලයේ තියෙන්නේ. නමුත් අකුසලයේ කියලා ගන්නකොට කේලම සියලුම සිතුවිලි අකුසල් කියන කොටත් තේරෙනවා මේ සේරම සිතේ තියෙනවා තණ්හාවේ ස්වභාවය. ඒකමයි සිතේ ස්වභාවය. ඒකමයි තණ්හාවේ ස්වභාවය. ඒ තණ්හාව කියලා 아무තු දෙයක් නෙමෙයි මේක ඇලෙන එක. රූපේ නැවත වැටීම තුළ අර ස්පාක් එක නැවත වේගයෙන් සිද්ධ වීම තුළ අර කාටුන් එක හැදෙනවා වගේ මේ පින්තූරේ නැවත වැටීම තුළ ඒක බල ගැන්වෙන ආකාරයයි මේ කියන්නේ. ඒක ඇලෙනවා, ඒකේ වටිනාකමක් ඇති වෙනවා, ආරෝපණයක් ඇති වෙනවා, තණ්හාවේ ස්වභාවයක් ඇති වෙනවා. අතහැර ගන්න බැරි ස්වභාවයක්, උපාදාන වීමක් මේ හැම වචනෙම ඔතනයි පෙන්නන්නේ. ඒකයි අර මේ ඔබට මේ සූත්‍රවල තියෙන වැදගත්කමත් ඒකයි. මේක ඊටාම වැදගත්. මේ ස්කන්ධ සංයුත්තේ හරියට මේක දකින්න නම් ඇත්තටම ධර්මාබෝධයක් තියෙනවා. ධර්මය ගැන මනා ප්‍රායෝගික පැත්තෙන් මනා මේ අවසානයේටම තමට හොඳ ප්‍රත්‍යක්ෂ ඥානය ධම්ම චක්කුසේ අවදුණු කෙනෙකුට විතරයි මේ ධර්ම ඇසෙන් මේ විදිහට මේක දකින්න හැකියාව තියෙන්නේ. නැත්තම් මේ වචන ගොඩත් එක්ක පැටලෙනවා. ඒකයි මෙතන රූපං අත්තතෝ සමුනුප්පස්සේ රූප වත්තං වාත්තතෝ සමුනුප්පස්සේ අත්තනීවා රූපං සමුනුප්පස්සේ රූපස්මින් වාත්තන සමුනුප්පස්සති කියනකොට මේක රූපේ දෙයක් කරගන්න ආකාරයයි තියෙන්නේ. දෙයක් කරගන්න ආකාරය ඒකමයි උපාදාන කරගන්න එක. ඒකයි කිව්වේ යා රූපේ නන්දී කියලා. ඒකයි කිව්වේ එතන යා රූපේ නන්දී තදුපාදානං එතරම්යි උපාදානය ඇති වෙන්නේ. ඒකයි කිව්වේ යා රූපේ නන්දී තදුපාදානං තස්ස උපාදාන පච්ච භව දෙයක් කියලා ගත්තොත් තමයි එතන භවයේ පොතමයි භවේ. ඒකමයි භවපච්චා ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ. මේ මොහොතේ හතරගන්න සිත පොතනම් ඒ පොත ඇත්ත කර ගැනීමයි යා රූපේ නන්දී තදුපාදානං කියලා ඒ බුදුන් උපාදානයත් එතනම ඒ නන්දියත් එතනමයි පොත ඇත්ත වීමමයි එතනමයි තදුපාදාන පච්චා භවෝ කියලා ගත්තේ. භවපච්චා ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ පොත ඇත්ත කර ගැනීම තුලයි. එහෙනම් ඒ පොත කියන උපමාව අපි ඔබට ගත්තේ සියල්ලටම මේ ගැලපුවොත් ඔබට වැටහෙවි. මේ සේරම දෙයක් කර ගැනීම තුලයි අපි සසර ගමනට හේතු වෙලා තියෙන්නේ. ඒකමයි උපාදාන, ඒකමයි භව, ඒකමයි ජාති එතනමයි හටගන්නේ. මේ ක්ෂණික සිතේ මේ සියල්ලම හට ගන්න බව දැන් ඔබට මනාකොට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් මේ මෙතනදී උපාදාන පරිතස්සන සූත්‍රය තුලත් පෙන්වන්නේ ඒ උපාදාන වන ආකාරයමයි. රූපේ පෙරලීම අනුව පෙරළුණු සිතින් උපන් ඒ තණ්හා පරිතස්සනාවද ඒ එතනම තණ්හාව නැමැති අකුසල ධර්මයේද සමුප්පාදෝ ඒකම හටගනි. ඔහුගේ කුසල් සිත ෂය කොටගෙන සිටිත්. අන්න කුසල් සිත ෂය කරගෙන සිටිනවා කියන්නේ මේ තණ්හාව නැමැති අකුසල් සිත හට ගන්නවා. කුසල් සිත කියන එකක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒ සිහිය තමයි ඔබට හම්බ වෙන්නේ. ඒ සිහියත් එක්ක අවදි වෙන ඥානයයි හම්බ වෙන්නේ. නමුත් මෙතනදී මොහොතේම අප දන්නවා මේ කාම භූමියේ තියෙනෙත් කොහොමත් රාග දේශ මොහ සිත්. එනං ඒවා අකුසල සිත්. කාම භූමියේ උපදින රාග දේශ මොහ සිත් කුසල් සිත් වෙන්නේ නැහැ. එහෙනම් මේ හැමෝටම උපදින හැම දෙයක්ම අල්ල ගැනීම, බැඳීම, දෙයක් කර ගැනීම, අර වටිනාකමක් කර ගැනීම ආත්මීය හැදෙන හැටි මේ කියන්නේ. මේ ආත්මය හැදෙන හැටි කියන්නේ. මෙන්න මෙතනයි ආත්මය හැදෙන්නේ.
ඒකයි බුදුන් වහන්සේ ජාති ධම්ම සූත්‍රයේත් පෙන්නන ස්කන්ධනම් පාතිබෝ ආයතනම් පටිලබ අයං උච්චේ ජාති කියලා. එහෙනම් මේ ස්කන්ධය ගැන කතා කරන්නේ. ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මෙතනමයි මේ ස්කන්ධයමයි මේ සකස් වන ආකාරය කියන්නේ. එහෙනම් මේ රූපේ නැවත ශබ්දේ ස්පාක් වෙනවා, වර්ණේ ස්පාක් වෙනවා. ස්පාක් වෙන ඇස කියන තන්ට රූප වර්ණ එන්නේ, කන්ට ශබ්ද එන්නේ. මේවා ස්පාක් වෙලා තමයි වේගය තුලයි සියල්ලම එකට එීමයි. මෙන්න මෙතනයි ආත්මීය මේ දෙයක් බවට පත් වෙන්නේ. යමද්ද පේන්නේ ඒක શબ્දයක් එකතු වෙලා දෙයක් වෙලා ඒක ආත්මයකුත් වෙලා ඉනවතින්නේ. එහෙනම් අපි දකින්නේ දැන් ආත්මීය සිතක. නමුත් මෙතන ආත්ම කතාවකුත් නැහැ. ආත්මයක් කියලා දෙයක්කුත් නැහැ. මේ අපි මේ මායාව අවබෝධ කරොත් ඇත්තටම සවාදහම් වගේමයි අවබෝධ වෙන්නේ. සියල්ලම කුඩු වෙලා සුණු විසුණු වෙලා ගිහිලා ඔබට මතු වෙලා එනවා පරම සත්‍ය. හරියට වලාකුළු සියල්ලම අයින්ට වුණු අවකාශයේ මතු වෙලා වගේ. සත්‍ය අවදි වෙලා එනවා. මේ සිතුවිලි සේරම මේ වලාකුළු වගේ සියල්ලෙම වැහිලා තියෙන්නේ. සත්‍ය ඔබට පේන්නේ නැත්තේ ඒකයි. සත්‍ය නම් ආත්ම කතාවක් නැහැ. ආත්මිකුත් නැහැ. ආත්මයක් කියලා දෙයක්කුත් නැහැ. දකින්න තැන දෙයක් නැති වෙන මේ පැත්තේ දෙයක් නැති වෙනවා කියව එක. මේක මුලින් ඔබ නුවණින් විමසන්න, ඔබ දැනුමට මේක හොඳින් අධ්‍යයනය කරන්න. ඔබගේ දැනුම තුළින් ඔබ ඒක ඔබට දැනුමක් ඇති වෙනවා. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩයේ ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ, ඒ සුතමේ ඥානය තුළ ඔබට එනවා දැනුම. සත්‍ය කුමක්ද කියන එක. අන්න ඒක ඊට පස්සේ ප්‍රායෝගිකව දකින්න. ඔබට ඒක දකිනකොට වැටෙයි කණ්ණාඩියේ මුකුත් තිබුණේ නැහැ වගේම අපිට ඇත්තට දකින ලෝකෙත් කණ්ණාඩිය වගේම අපිට අවබෝධයක් තියෙනවා කණ්ණාඩිය ඇතුලේ මුකුත් නැහැ කියලා. නමුත් කණ්ණාඩිය වෙනදා විදිහටම පේනවා. අන්නේ වගේ ඇත්ත ලෝකෙත් වෙනදා විදිහටම තියෙනවා පේනවා. හැබැයි ඔබට අවබෝධයක් ඇති වෙනවා ඒක සත්‍යයක් නෙමෙයි, එහෙම දෙයක් නැති බව. මේ ධර්මයේ ඔබ හරියට ගලප ගත්තොත් ඔබට ඒක මනාකොට වැටහෙනවා. මේ සූත්‍රයේ ඒක ඊටාම වටිනා සූත්‍රයක් බව ඔබට වැටහෙනවා. රූපේ පෙරලීම වෙනස් වීම පෙරළුණු සිතින් උපන් ඒ තණ්හා පරිතස්සනාද අකුසල ධර්ම සමුප්පාදයෝද ඔහුගේ කුසල්සිත ඡය කොටගෙන සිටිත්. අන්න දැන් මේ මෙතන යට කරගෙන තණ්හාව ඉස්මතු කරගෙන අර අකුසල් සිතක් ඉස්මතු කරගෙන එනවා කියලා කියන්නේ. මේක විග්‍රහ කරන්නේ මේක මේ පරිච්ඡේදයේ මේ අකුසල් සිතක් ඉස්මතු කරගන්නේ මේක කර්ම විඤ්ඤාණය මේ එක එක ඒවා දැම්මට මේක හරි සරලයි. හරි සරලයි. හරි සරලයි කියන්නේ අර වේගයක් තුල රූපේ නැවත වැටෙන එක. ඒ කියන්නේ ශබ්ද වර්ණ මේවා ස්පාක් වේ වේගෙන් ස්පාක් වෙන එක. ඒ තුල ඇති වෙන ආරෝපණේ අර මිලිවොට් 5ක් කරන්ට් එකක් ඉපදුනා වගේ ආත්මී ස්වභාවයක් ජනිත වෙන එකයි. ඒකමයි මේ තණ්හාව කියලා පෙන්නන්නේ. ඔය වචන ගොඩක් ওই විදිහට දාලා ඔකම වෙනස්ම දෘෂ්ටියකින් මේක ලියපු බව අපිට පේනවා. නමුත් ධර්මයේ හරියට දැක්කොත් මෙතන ආත්ම කතාවක් නැහැ. එතකොට මේ තණ්හාවේ ස්වභාවය ආරෝපණීය ස්වභාවය කියප එක හරියටම හරියි. ඒ ස්වභාවයම තමයි මේ වචන වලින් නූතන වචන වලින් ගත්තොත් දැන් තියෙන විදිහට මේක තේරෙනවා. ඔව්. එතකොට ඔබට මේක හොඳින් මේ ධර්මයේ ගලප ගන්න පුළුවන්. එහෙනම් ඒකයි ඒ පැහැදිලි කරේ රූපං අත්තතෝ සමුනුප්පස්සේ අත්ත නීවා රූපං සමුනුප්පස්සති. එතකොට රූපං අත්තතෝ සමුනුප්පස්සේ රූප වත්තං වාත්තතෝ සමුනුප්පස්සති අත්ත නීවා රූපං සමුනුප්පස්සේ රූපස්මින් වාත්තාන සමු. તો රූපේම දෙයක් කරගන්නවා, රූපේම ආත්මය කරගන්නවා, රූපේම බැස ගන්නවා. දැන් එතකොට ආත්මය තුල රූපය තුල ආත්මය කියලා ගන්නෙත් ඒකමයි. එතකොට දෙයක් ආත්මයක් හැදෙන්නේ මෙතනමයි. එතකොට මේ කතා කරන්නේ ශරීර කුඩු රූපේ නෙමෙයි. බාහිර දකින ඇහෙන දැනෙන හැමදේම අපේ මේ කතා කරන්නේ මේ සිත තුලින්මයි, මේ සිතේම මේ චිත්ත කතාවක් තියෙන. අපි හිතනවා අපිට හිතන දේ මේ කියන්නේ. ආත්මික කර ගන්නවා කියන්නේ හිතා ගන්නවා. එතකොට හිතෙනවා සිතුවිල්ලක් හැදෙන හැටි. සිතේ තුල ආත්මයක් ගොඩනගෙන හැටි. එතකොට මේ බාහිර කතාවක් නෙමෙයි. ධර්මය හොඳින් දකින්න ඕනේ. චිත්තේ නියති ලෝකේ මනෝපුබ්බංගම ධම්මා කියන විදිහට සිත තුළින් මේ කතාව දකින්න. එතකොට ඔබට මේ සියල්ල ගිලීලා සත්‍ය ඉස්මතු වෙලා එනවා. එතකොට තස්සතං රූපං විපරිණාමಂತಿ. තස්සතං රූපං විපරිණාමಂತಿ රූපේ වෙනස් ස්වභාවය. අඤ්ඤතා හෝති. ඒකත් අඤ්ඤකාරයකටපත් වෙනවා. තස්ස රූප විපරිණාමඤ්ඤතා භව රූප විපරිණාමානු පරිවත්තති විඥානං හෝති. තස්ස රූප විපරිණාමානු පරිවජ්ජතා පරිතස්සන ධම්ම සමුප්පාදා චිත්තං අපරියාදාය තිට්ඨන්ති. අන්න මේ තිට්ඨන්ති මේක තියෙන බවටම දැනෙන ස්වභාවයකට එනවා. චේතසෝ පරියාදාන උත්ථාසවාච හෝති විඝාත වාච අපෙක්ඛා වාච උපාදායච පරිතස්සති. ඒ කියන්නේ
මේ මෙතන දැන් චිත්ත පරියාදායෙන් තැති ගැනුම් ඇත්තේද දුක් ඇත්තේද ආලේ ඒ කියන්නේ ඇලීමක් ඇත්තේද අපේක්ෂාවක් ඇත්තේද දැඩි කොටව ඝනව බැඳීමක් ඇත්තේද මෙන්න මේ ආකාරයටයි ඇති වෙන්නේ කියන එකයි. ඒ කියන්නේ මෙතන දෙන මේ වචනවලුත් ඔබට දකින්න ලැබෙනවා චිත්ත පරියාදාය. ඒ කියන්නේ දැන් පරියාදායක් ඇති වෙනවා. මේක දැන් මේ දකින්නකොට මේක අර අපි කියන්නේ පත්තු වුණා කියලා අපි කිව්වේ. මොකක් කර දෙයක් දකින්නකොටම ආයි ගාලා පත්තු වෙනවා වගේ අර වගේ ස්පාක් වීමත් තුළ අපි එක මේක දෙයක් කියලා ගන්නකොටම ස්පාක් වීමක් තියෙනවා. ඒක තුලමයි මේ දෙයක් කරගන්නේ. එතනමයි බැඳීම තියෙන්නේ. එතනමයි ඇලීම. එතනමයි වටිනාකම. එතකොට එතනමයි තියෙන්නේ. එතකොට තැතිගැම්ම. ඒ තැතිගැම්ම කියන වචනේ මනාකොට මෙතන දකින්න ලැබෙනවා. එතන තැතිගැම්මක් තියෙන දකින්නකොටම අර අපි කිය එකයි පත් වුණා කියලා එතනම දකින්නකොටම ස්පාක් වෙන එක ඒකමයි තැතිගැම්ම. ඒකමයි දෙයක් කර ගැනීම. ඒකමයි විඳීම. ඒකමයි අපේ අර මිලියොට් පහ කරන්ට් එකක් උපදින්න හේතු වෙන්නේ. හැම මොහොතෙම අපිට චූන් වෙන ගතියක් තියෙන්නේ. ආත්මීය ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මේ තැතිගැම්මේ ස්වභාවය එතනම අපිට මේම තියෙනවා වගේ දැනෙන ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. මේක විශාල කතාවක්. ඒ කියන්නේ මේක අපි මෞකුසෙන් එළියට එන දරුවා ප්‍රභාස්වර චිත්තං කියපු තැන. එතන සංඛාර අපි පනවන්නේ නැහැ. දෙයක් නැහැ. එතන මෙතන දිව්‍ය ලෝකයක් තියෙනවද, නිර්යයක් තියෙනවද, මේක මනුස්ස ලෝකෙද, මේක ලංකාවද, මේ උපදුණු පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. ඒතකොට මේ පුංචි දරුවාගේ සිත ප්‍රභාස්වරයි. ඒතකොට ඒ සිතේ සංඛාරා නැහැ. විවේක ඉරිසියා, වෛරය, ක්‍රෝධය මුකුත් පනවන්න බෑ. නමුත් මෙන්න මේ නැවත රූපයේ අபிසංකරණය තුල මේ පින්තූර ෆොටෝ ගැනීම තුල ඇස කියන එකට මෙහෙම ස්පාක් වීම තුල කනට ශබ්ද ස්පාක් වීම තුල වර්ණ ස්පාක් වීම තුල මේවා එකට සමුප්පන්න වීම තුල නැවත මේවා අර මොන්ඩිසෝරි අර උගන්වන්නේ කහ පාට රතු පාට නිල් පාට අර ශබ්ද දානවා වර්ණ වෙන්න පෙන්න. එතකොට මේවා වෙන් කරනවා. මේවා එකිනෙක ඒක තමයි කර්ම විඥානය කියන්නේ. ඔය වර්ණ වෙන් කරන එකමයි. ඒකම තමයි දෙයක් තියෙනවා වගේ දැනෙන්න හේතු වෙන්නේ. එතකොට හැමතිස්සෙම දෙයක් කරගන්නවා. ඒ කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් කරගෙන ඊට පස්සේ ඒක වෙන් කරගන්න බෑ. ඒක නැවත වැටෙනවා. ඒක තුල ඒක බැඳෙනවා. ඒක තුල ඒක ඝන සංඥා බවට පත් වෙනවා. ඒක තුල ආත්මීය ස්වභාවයක් ගොඩනගෙනවා. ඒක තුල ආත්මය ජීවිතයක් දෙයක් අදා ගන්නවා. ඊට පස්සේ ඒක අත්හැර ගන්න බැරි වෙනවා මරණෙකුත් ඒක තුළම ඕ විසින්ම හදාගෙන. ඒ කියන්නේ මේක කෙනෙකුත් නැහැ. කෙනෙක් හදාගෙන කෙනාම මරණෙකුත් හදාගන්න. සියල්ලම සකස් වෙන දේ එතරම් සකස් වෙන එක මේ අතර මෙහෙම ඔබට තේරුම් ගන්න පැහැදිලි කරාට මේක ක්ෂණිකවම සිද්ධ වෙනවා. ඒක පුංචි දරුවට සිද්ධ වෙගෙන ආපු දේ දැන් මේ මොහොතේ ඔබ ලොකු වුණත් ඒ උපදි ගොඩ දැන් වැඩි. ඒක නිසා ඔබගේ රාග දේශමෝ කෙලෙස් වැඩි. ඔබගේ ගින්න වැඩි. ඒක නිසා ඔබට මේ සකස් වුණු චිත්ත ශක්ති ස්වභාවය ඔබට ෂෙයා කරගන්න බෑ. ඒක නිසා මේක නැවත සකස් වෙන්න හේතු තියෙනවා. මේ සාසවීය ස්වභාවය තමයි මෞකුසේ අර පිළිසෙද ගන්න ස්වභාවය. ඒකම තමයි එතනම සෛල වලින් එනකොට එතනම මේක සකස් වෙන ස්වභාවය. එතනම මේක ෆ්‍රීකවන්ස් එකක් වගේ වෙන්නේ. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එතනම සකස් වෙන එක. මෞකුස තුලම සකස් වෙන එක. ඒකම තමයි එළියට එනකොට සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සාසවීය ගම් එක තියෙනවා. අයි මේ ලේ කැටි දරුවට මේ තියෙන ඔබ්සර්ව් කරනවා. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස ඔබ්සර්ව් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ලේ කැටි දරුවා මේ කතාව ආත්මික කතාව ඊට පස්සේ තියෙන්නේ. දැන් පුංචි දරුවා මුකුත් දන්නේ නැහැ. පුංචි දරුවා සැහැල්ලුවෙන් ඉන්නේ. නමුත් ටික මේක සිද්ධ වෙනවා. ඊට තමයි මෙයා ඊට පස්සේ අර මෙයාට ලොකු දේශයක්, වෛරයක්, ඉරිසියාවක් සියල්ලම දෙයක් බවට පත් වෙලා වටිනාකමක් දැනෙන ස්වභාවයක් එන්න ඕනේ. අන්නේ ස්වභාවය ඇතුලේ ඔය සියල්ල කෙලෙස් හටගන්න. පැහැදිලිව සරලව වෙනස්ම විදියකට ඔබට මේ සූත්‍ර මුකුත් නැතුව ඔන්න ඔය විදියට ඔක පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔබට මේක හොඳට මේ කතාව ටිකෙන් ටික තේරෙන ගන්නවා. එහෙම නැත්නම් මේක කවදාවත් ඔබට තේරෙන්නේ නැහැ. මේ සූත්‍ර වලින් බැලුවා කියලා ඔබට නිවන් මඟ එතකොට හම්බ වෙන්නේත් නැහැ. එහෙනම් මේක අනාත්ම ධර්මය ඔබට හම්බ වෙනවා. මෙහෙම ආත්ම කතාවක් නැති බව ඔබට වැටහෙනවා. එහෙනම් මෙතනමයි මේ සූත්‍ර වලම ඔබට ඒක දකින්න හැකියාව තියෙනවා. පෙන්වන්න හැකියාවකුත් තියෙනවා. ඒ උපාදා පරිතස්සන සූත්‍රය තුළ උපාදානයේ මෙතන ඉඩක් නැති වෙනවා. එතකොට එතන ඔබට ඒක දකින්න ලැබෙනවා. දැන් මෙතන අපි පැහැදිලි කරේ මේ දෙයක් හැදෙන හැටිනේ. දැන් ඊට පස්සේ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා 31 වෙනි පිටුවේ ඊගා පිටුවට ගියාම දෙයක් නැති වෙන ආකාරය. ඊට පස්සේ කියනවා මහණෙනි මේ ලෝකේ ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මනාකොට හික්මුණු අන්න අරියානන් දස්සාවි කියන තැනට එනවා. දැන් කවුද මේක දැකලා මිදෙන්නේ කියන තැනට එනවා. ඉද බික්කවේ සුතවා අරිය ශාවකෝ අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මෝ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මෝ
සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්සති. අන්න රූපේ ආත්මය කරගන්නේ නැහැ කියලා කියනවා මේ ආර්ය ධර්මයේ දකින්න කෙනා. මහණෙනි මේ ලෝකේ ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මනාකොට හික්මනු සත්පුරුෂයාණන් දක්නා සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මනු සුතවත් අරිය ශ්‍රාවක රූපේ ආත්ම විසින් නොදකි. රූපවත් ආත්මය නොදකි. ආත්මේ රූපේ ඇතයි නොදකි. රූපේ ආත්මය ඇතයි හෝ නොදකි. ඔහුගේ රූපේ පෙරලෙයි අන්‍යයරු වෙයි. රූපේ විපරිණාම අන්‍යතා භාව හේතුවෙන් ඔහුගේ කර්ම විඥාන රූපයාගේ පරිණාමයේ අනුව පෙරලෙන සුළු වෙයි. රූපයාගේ විපරිණාමයේ අනුව පෙරලෙන සුළු උපන් තෘෂ්ණා පරිතස්සනාද අකුසල සමුප්පාදයෝද ඔහුගේ සිත දැඩිවගෙන නොසිටෙත්. අන්න චිත්තයාගේ අපරියාදානය දැඩි කොට නොගැනීම හේතුවෙන් ඒ වෙනේන අරමුණ දැක දැක මිදීම, ඒ අරමුණ සත්‍ය නොවීම, ඒ අරමුණේ බැස නොගැනීම, ඒ හරයක් නැතිවීම, වටිනාකමක් නැතිවීම, දෙයක් කර නොගැනීම, අන්න එතනයි එන අරමුණේ මිදීම. තැති ගැනීමෙන් ඇත්තේ නොදකිත් නම් නොවෙත් නම් නොදවෙයි, දුක් සහිත නොවේයි, අන්න ඇලීමක් සිදු නොවේයි, අන්න උපාදානයක් සිදු නොවේයි, දැඩි කොට නොගැනේ. අර ඝන සංඥා කියන ස්වභාවයෙන් ඇති වෙන්නේ නැහැ. දෙයක් වෙන්නේ නැහැ. පොතේ වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. එතනම විදීම නොද පෙරලෙන්නේ වෙයි. නැවතය සකස් නොවන හේතුවක් වෙනවා. අන්න ඒ කෙනාගේ ස්වභාවයයි සසර දුකින් මිදෙන ස්වභාවය. මේ ක්ෂණික සිත මේ මොහොතේ සිත දැකලා මිදෙනවා කියන්නේ, එනේන සිත දැකලා මිදෙනවා කියන්නේ මේ සිතුවිලි සංසාරය දැකලායි මිදෙන්නේ. අපි මේ කොහොමද දන්නේ සසරක් අදාගත්තේ මෙරි මෙරි ඉපද. නමුත් ඒක මෙරි මෙරි ඉපදෙන සසරක් හැදෙන්නේ මේ මොහොතේ සිතුවිලි සසර දැක්කොත් තමයි. මේ සංසාරය කියලා කියන්නේ සිතුවිලි සංසාරය. ඒ කියන්නේ සිතක් ඉපදෙනවා නිරුද්ධ වෙනවා, තව සිතක් ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඊයේ හිත තිබුණු හිත නෙමේ අද තියෙන හිත නෙමේ ඊට තියෙන. උදේ තිබුණු සිත නෙමේ දවල් තියෙන හිත නෙමේ රැ තියෙන. උදේට hina වෙලා ඉන්න කෙනා දවල් කේන්ති ගිහිල්ලා සමහරට කෑ ගහනවා බනිනවා. සමහරට රැට බලනකොට ආයි බොම සතුටින් සමාදානෙන් ඉන්නවා. මේ වගේ මේ සිතේ ස්වභාවය එතන ඇති වෙන නැති වෙන ස්වභාවය. පවතින සිතක් නැහැ. සිත හැම මොහොතෙම මැරෙනවා, ඇති වෙනවා නැති වෙනවා. සිත කියලා දෙයක්වත් නැහැ. සිත හැදෙන හැටි මේ කතා කරන්නේ. දැන් එතකොට ඔබට වැටහෙනවා. අපි මේ කතා කරන සංසාරය කියන්නේ සිතුවිලි සංසාරයක්. ඒක මේ මොහොතේ මේ අන්තිම හුස්ම නම් ඒ මොහොතේ හැම මොහොතෙම එකයි. තව අවුරුදු 5කින් හුස්ම ගියත් ඒ මොහොතේ ඒ සිත විතරයි. මේ මොහොතේ හුස්ම ගියත් මේ මොහොතේ ඒ සිත විතරයි. එහෙනම් මේ මොහොතේ තව අවුරුදු 5කින් ගත්තත් ඒ මොහොත විතරයි. එහෙනම් මේ හැම මොහොතෙම ඒ මොහොතේ සිතක් ඇති වෙලා නැති වෙනවා එච්චරයි. එහෙනම් මරණය බොරුවක් වෙනවා. එහෙනම් මරණය කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. මරණය කියන්නේ දාගත්ත නමක් විතරයි. අර පුංචි කාලේ අර අහනවනේ අම්මේ අර මොකද්ද? ඒ පුතේ ඉර. අර මොකද්ද? ඒ පුතේ හඳ. අර ඒගොල්ලෝ ක්‍රිස්තියානි. මේ ඒගොල්ලෝ බුද්ධ ආගම. මේ ඒගොල්ලෝ දෙමළ. මේ මොනවද මේ විකාර? මේවා සේරම නිකන් අපිට අර දාලා වෙන් කරලා ශබ්ද දාලා අපි නිකන් මේ දත්ත ගොඩක අතරමං අපි නිකන් මේ ශබ්ද ගොඩක අතරමං. ඇත්තට මේම කිසිම දෙයක් ලෝකේ නැහැ. ලෝකේ ඔය සේරම නිකන් භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් මේ ලෝකේ ජනගහනේ කෝටි 800ක් ඉන්නවනම් කෝටි 300ක් විතර කතා කරන්නේ චීන භාෂාවයි. ඒ වගේ චීන් ගගා ජපානයේ කොරියාවේ චීනේ මේ විශාල පිරිසක් කෝටි 300කට විතර. ඒක එක භාෂාවක් අපිට කතා කරන්න පුළුවන්. අපි මේ ශබ්ද දන්නවද? අපි මේ සිංහල භාෂාව කතා කරන්නේ කී දෙනාද? බලන්න ඉංග්‍රීසි භාෂාව කොච්චර කතා කරනවද? ලෝකේ ජනගහණයෙන් කෝටි 300ක් විතර ඉංග්‍රීසි භාෂාවෙන් කතා. තව කෝටි 200ක් විතර කතා කරන්නේ දෙමළ භාෂාව. බලන්න බොහොම ටිකයි සිංහල භාෂාව කතා කරන්නේ. අපි හිතනවා මේක ඇත්ත කියලා, මේක පුටුව කියලා, මේක ඇඳ කියලා, මේ මේස කියලා. මේ සේරම ශබ්ද විතරයි. ශබ්දවල සත්‍යයක් නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් ටේබල් කිව්වත්, චෙයා කිව්වත් ඒවා ශබ්ද ගොඩක් විතරයි. චීන භාෂාවෙන් චීන් ගෑවත් ශබ්ද ටිකක් විතරයි. මේ ශබ්දයි වර්ණයි එකතු වෙලා සිතක් හැදෙන හැටි දැක්කොත්, සිත කියලා දෙයක් නැති බව දැක්කොත්, ආත්මයක් නැති බව දැක්කොත්, මේ සේරම බොරුවක් බව දැක්කොත්, මේ මායාව හැදෙන හැටි දැක්කොත්, අර චිත්‍රපටිය හැදුනා වගේ, කාටුන් හැදුනා වගේ මේක වේගෙන් සකස් වෙන හැටි දැක්කොත්, ඒ ජවන් කියන ඒ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන් කියන මේ චිත්ත වීතිවල පෙන්වන්නේ කුමක්ද කියලා දැක්කොත් මේක විස්පාක් එක වේගයෙන් රූපත්තය සංකතං අபிසංකරෝති කියන නැවත අபிසංකරණය තුළ රූපේ දෙයක් බවට පත්වන හැටි දැක්කොත් බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ කුමක්ද? සබහාදහම් පමණයි. සබහාදහම් පමණයි විතරයි.
ඔබට සූත්‍ර පිටකයේ තියෙන 84000 ධර්මස්කන්ධය තුල වටිනාම ටික ඔබ අත්හරිනම් ඔබට බොළඳ තැන් වලින් ඔබට මේ ධර්මය හම්බ වෙන්නේ නැහැ. ඒ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ශුන්්‍යත පටිසංයුත්ත දේශනා කවදාවත් ඔබට ඕන විදියට වෙනින් ඔය පොත් ලියාගෙන එක කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මහණෙනි අනාගතයේ භික්ෂුන් වහන්සේලා මේ ශුන්්‍යත පටිසංයුත්ත දේශනා නොකිරීම තුළ ඔවුන් විසින් අනාගතයේ භික්ෂුන් වහන්සේලා විසින් මේ ශාසනය විනාශ කරනවා කියලා කියන්නේ. ආද ප්‍රසිද්ධියේ රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය තරංගෙට භික්ෂුන් වහන්සේලා ධර්මයේ විදියට අධර්මයේ දේශනා කරනවා. දිව්‍ය ලෝක යන කතා ඒවා මේවා නිකන් අර පුබ්බේ අනුසුති ධම්මේසු කියලා පෙරණැසු විරුදාම අනිත් ඔක්කොම ආගම් වල තියෙන එක කරගෙන මේ මොකද්ද මේ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු අර අනාගතයේ ශාසනය විනාශ කරන අර යුගයේ දැන් බිහි වෙලා සමහරලාට දන්නෙත් නැහැ මොනවද කියන්නේ කියලා දන්නේ සමාජ සුබසාධන දේශනා වගේ මොනවද මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේද කියලාවත් දන්නේ රූපේ ඇත්ත කරගෙන කියන බණ කවදාවත් බුදුදහම නෙමෙයි ධර්මයේ දේශනා කරනවා නම් ලෝකයේ ඇත්තක් නොවන බව දේශනා කළ යුතුයි බෞද්ධ කියන්නේ භව නිරෝධයක් දෙයක් නැති බව දේශනා කරන ධර්මයක් ඒක දේශනා කරන්න බැරි නම් ඒක බුද්ධ ධර්ම නෙමෙයි. ඔය මිත්‍යා දෘෂ්ටිය ඔබ සිරවි සිටියට පළක් නැහැ. මුළු සමාජයේම මිත්‍යා දෘෂ්ටිය සිර කිරීම මහා පාපයක්. ඔබට අපි ඉස්සරහදී තව හොඳින් පහදා දෙන්නම්. ඔබ කරන පාපයත් ඔබට පරිසම් දෙන ආකාරයත්. එය මේ ලෝකේ තියෙන දරුණුම අපරාධයයි මිත්‍යා දෘෂ්ටික අනිත්‍යයේ ඇස් අන්ධ කිරීම අනිත්‍යව නොමග යැවීම ධර්මයේ නොදැන ධර්මයේ විදියට අධර්මයේ දේශනා කිරීම. ඒක මේ සංඝ රත්නයේට විශාල අකුසලයක් වෙනවා ඒකාන්තයි. සත්‍ය ධර්මයේ නොදැන කවදාවත් බුද්ධ ධර්මයේ කියලා දේශනා කරන්න එපා. ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා විතරක් බුද්ධ ධර්මයේ දේශනා කරන්න. එහෙම නැත්නම් ඔබ කරන්නේ මහා මුලාවක්. මහා මිත්‍යාවට අද දැමීමක්. ඒ බුද්ධ දර්ශනයේ නොවේ. සත්‍ය බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න. ඒ තුල දෙයක් නැති බවයි කියන්නේ. භව නිරෝධයක් තියෙන්නේ. එහෙම නොත් විතරයි බෞද්ධයෙක් වෙන්නේ. උප්පැන්න සහතිකේ නම තිබුණු පළියට නිකම් බෝඩ් ලෑල්ලක් එල්ලගත්ත පළියට බෞද්ධයෙක් වෙන්න බෑ. සබෑ බෞද්ධත්වයට දකින්න නම් දෙයක් නැති බව දකින්න ඕනේ. ඒ දෙයක් නැති බව දකිනවා නම් අන්න මේ සියල්ලම අපි හිතනවා. බාහිරේම දේවල් නැති බව දකින්න ඕනේ. අඩුතරමින් ඒ පොඩි දේවත් තේරුම් ගන්නවා. එහෙම උනොත් තේරෙනවා මනෝපුබ්බංගමා ධම්මා චිත්තේන නියති ලෝකේ සංකප්ප ලෝකෝ කියපෙක්. එහෙනම් සලායතන ලෝකෝ කියපු බුද්ධ වචනේ එක වචනයක් හරි දැනගත්තා වෙනවා. නැත්තම් ඔබ එක වචනයක්වත් දන්නේ නැහැ. බුදුන් වහන්සේගේ බුදු මුවින් පිටුණු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබ අවභාවිතා කරනවා. ඔබ ඒ දේ කරන්න එපා. ඒක කාරුණික ඉල්ලීමක්. ඔබත් මේ ධර්මයේ ටිකෙන් ටික අවබෝධ කරගන්න උත්සාහ කරන්න. සත්‍යයට යවදි වෙන්න. කාලය ඇවිල්ලා. මේ සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත අය මේ යුගයේ වෙන විට වැඩ සිටිනවා. සමහර විට ඔවුන් හොයන්න බැරි වෙයි. ඔවුන් ප්‍රසිද්ධ නැහැ. ප්‍රසිද්ධ වෙලා තියෙන ලාභ බොළඳ දේ ඒ සත්‍යයක් නොවේයි. මුළු සමාජයේම නොමග යනවා. තව දුරටත් මේ මිත්‍යා දෘෂ්ටික අන්‍යාගමික කෑලි එල්ලගෙන කරන මේ දේශනා කරන්න යන්න එපා. පළක් නැහැ. ඒක ශාසනය විනාශ කරන ඒ පරපුරේ ආරම්භයේ ඔබ ඒ පරපුරේ දෙව්දත්ගේ ශාසනයයි හදන්නේ. ඒ දෙව්දත්ගේ ශාසනයේ අවදිවන්න. සමහර විට මේ කියන දේ ඔබට ගැටෙන්න පුළුවන්. නමුත් මේයි සත්‍ය. සත්‍ය ධර්මයේ ඉස්මතු කරන්න එකතු වෙන්න. මේ සත්‍ය ධර්මය ඔබත් අසන්න. ඔබටත් පුළුවන් ආකාරයට සත්‍යයටම දේශනා කරන්න උත්සාහ කරන්න. නැත්තම් මේ රාජකීය පන්දිත ත්‍රිපිටකාචාර්ය කියලා විභාග ටිකක් කරලා රස්සාවක් හොයාගෙන නැත්තම් කොයි හරි මැමති කෙනෙක් മന്ത്രി කෙනෙක් ගාව දේශපාලකයක් කරන්න ගිහිල්ලා මේ මොකද්ද මේ විකාර පෘථග්ජන භික්ෂුන් වහන්සේ පස්සෙලා ශාසනය විනාශය කරා යන්න එපා. අත්‍තරම අපි සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවත් ගහෙත්වා කියලා මේ කසාවත පළඳින්නේ ඔය දේ කරන්න නෙමෙයි. එහෙනම් මේ සත්‍ය ඉස්මතු කරන්නයි සත්‍ය අවබෝධ කරන්නයි. අනුකම්පා උපාදාය මට අනුකම්පා කරන්න ස්වාමීනි කියලා කියන්නේ මේ සිත දැකලා මිදෙන මගටයි. මේක හිඟමන. මොකක්ද හිඟමන කියන්නේ? පිණ්ඩ පාතේ යැපෙන එක.
අද දාන දෙන්නේ අද කෝටිපතියෝ අද ප්‍රාඩෝ වල යන්නේ කවුද? මහා ධනවත් වෙලා. මෙහෙම භික්ෂුන් වහන්සේලා මේ බුදු සමයවත් ඉඳලා නැහැ. එහෙම මේ දේපොළ වත්කම් පන්සල් වල ඔප්පු ලියාගත්ත මේ වගේ වත්කම් තියෙන භික්ෂුවක් කොහෙද ඉන්නේ? භික්ෂු නෙමෙයි. භික්ෂු කියන නමටත් අගෞරවයක්. ඒවා අපිට පළක් නැහැ. සත්‍යයට අවදිවන්න. සත්‍ය ධර්මයේ හඳුනා ගන්න. සත්‍ය නම් සත්‍යයි. සත්‍ය නම් මේ ලෝකේ දෙයක් නැති බව ඒ දේශනා කරන ධර්මයයි. ඒ භව නිරෝධයක් ගැන දේශනා කරන බුද්ධ ධර්මයයි. ඒ එතනටම තබන්න. ඉතිරි කරන්න. හෙට උපදින දරුවටත් අද මේ සමාජයේ ව්‍යසන තියෙන්නේ. මේ සමාජයේ මෙච්චර පිරිහිලා තියෙන්නේ. මංකොල්ල කන්නේ හොරකම් කරන්නේ මේ මිනි මරන්නේ මේ මිනිසු මෙච්චර පිරිහීමක් තියෙන්නේ මේ බුද්ධ දර්ශනය අවදි නොවීමයි. බුද්ධ දර්ශනයේ සැඟව යෑමයි. මොකද බෞද්ධයාට ওই දිව්‍ය ලෝකේ කතාව හරියන්නේ නැහැ. දිව්‍ය ලෝකේ මැව්වයි කියන කතාවක් මේ නිවන් මඟ තුල නැහැ. ඒක පැහැදිලිව සත් සුදක්සේ අපි දේශනා කරනවා. එහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. එහෙනම් මේ බුද්ධ දර්ශනයට අනුගත වෙන්න. සත්‍ය ධර්මයට අවදිවන්න. සත්‍ය නම් සත්‍යමයි. සත්‍ය නම් මෙතන සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය තුල ඒක මිත්‍යා දෘෂ්ටියක් මිස දෙයක් නැති බවයි. එයයි සත්‍ය ධර්මය. ඒ බුද්ධ ස්වභාවයේ ශුන්‍යතාවයයි. ඒ ශුන්‍යතාවයේ සෑම කෙනෙකුම සෑම සිතකම සිතුවිලි වලින් මිදෙන විට අවදි වෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කිව්වේ ඒකයි. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කිව්වේ ඒ ධර්මයේ ඇර වෙන දෙයක් මේ ලෝකේ නැහැ. ධර්මයේ කියන්නේ දෙයක් නැති බවයි. ඔබ දන්නවා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා 7 ගුණයක් විශාල වෙලා පෘථුවියම අළු වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ මිනිස්සු මේක ඔය කතා කරන දේවල් කොහෙද තියෙන්නේ? ඔය ඔක්කොම බොරුවක් වෙනවා. දැන් ඔබ මරනවා කියන හිතයි නැති වෙන්නේ. එහෙනම් ශරීරේ ආදාහනය කරන පුච්චර දාන අළු වෙලා නැති වෙලා යනවා. මුළු පෘථුවියම අළු වෙලා නැති වෙලා යනවා. දැන් කොහෙද තියෙන්නේ? ඔය බොරු ධර්ම වලින් පළක් නැහැ. සත්‍ය ධර්මයට අවදි වෙන්න. මේ ශුන්‍යත පටිසංයුත දේශනා කවදාවත් අතරින්න එපා. මේ බුද්ධ ශාසනය පවතින්නේ මතයි. බුද්ධ ශාසනය කියන්නේ කෙනෙක්ගේ සිත තුළ සකස් වෙන්නේ ශුන්‍යතාවයේ දකින්න කෙනෙක්ගේ විතරයි බුද්ධ ශාසනය තියෙන්නේ. ගල් බැද බැද ගිහිල්ලා බුද්ධ ශාසනයක් හදන්න බෑ. අශෝක අධිරාජ්‍ය 84000ක් වෙහෙර විහාර හැදුවයි කොට අද ඉන්දියාවේ මොනවද තියෙන්නේ? ගරා වැටුණු ගල් ටිකක් විතරයි. බුද්ධ ශාසනය ගොඩනගන්න තිබ්බා අශෝක අධිරාජ්‍යයට මගපලලාභියෙක් වුණා නම් ඔయిత වැඩිය මේ ශාසනය නැවත පිබිදෙනවා. එනම් ධර්මය අවදි වෙනවා. මහණෙනි නේද? මගපලලාභී නැති තාක් පමණි මේ ශාසනය පවතින්නේ. කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දේ මේ ශාසනය පවතින්නේ. මේකයි ඇත්ත. සත්‍ය අවබෝධ කරගන්න මගපලලාභියෙක්. වන්දනාවේ වැඳ වැඳ යන පෙරහැරවල වල යන කෙනෙක් නෙමෙයි. වන්දනාවට සුදුස්සෙක් වෙන්න. එතනට එන්න. අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ කියන තැනට ආර්ය භූමිය හඳුනා ගන්න. සත්‍ය අවබෝධ කරගත්තොත් ඔබට වැටහෙවි කණ්ණාඩියේ දෙයක් නැති බව ඔබට අවබෝධයි. හැබැයි ලෝකේ දෙයක් නැති බව ඔබට අවබෝධ නොවෙන්නේ. ඔන්න ඔතනට එන්න. ලෝකේ දෙයක් නැති බව ඔබ අවබෝධ කරගත්තොත් කණ්ණාඩියේ දෙයක් නැති බව අවබෝධ කරගෙන ඔබ ජීවත් වෙනවා. ඒ වගේම ලෝකේ දෙයක් නැති බව අවබෝධ කරගෙන ඔබ මැරෙන්නේ නැහැ. සදාතනික සුවයෙන් සදා අමරණීයත්වයෙන් කටයුතු කරනවා. ඒ සදාතනික සුවය හමුවන්නේ ඒ මහා සාන්ත සුවය හිමිවන්නේ ඒ සත්‍ය අවබෝධ කරගත්ත අයට පමණයි. ඒක මැරිලා නෙමෙයි මේ මොහොතේම සිද්ධ වෙනවා. සමහර විට මේ දේශනේ අහන අයට අපිට අහන්න ලැබෙනවා මේ මොහොතේ මේ අවබෝධ වෙන බව. ඔවුන් විසින්ම පාපොච්චාරණය කරනවා. ආර්යයන් වහන්සේ අපිට මේක වැටහුණා කියලා. ඒකයි සද්ධර්ම ශ්‍රවණය තුලයි දර්ශන සමාපත්තිය තුලයි සුතමේ ඥානය තුලයි සෝතාපන්න වෙන්නේ කිව්වේ. ධම්ම සංගීකරණය මනාකොට පැහැදිලි කරනවා කිසිවෙක් භාවනා කළා සෝතාපන්න වෙන්නේ නැහැ. මාර්ගයටවත් එන්නේ නැහැ. ඒක නිගණ්ඨ භාවනා කියලා කිව්වේ ඒකයි. සබ්බව සූත්‍රය හොඳින් බලන්න සියලු ආශ්‍රව ෂය වෙන සූත්‍රේ දස්සනා පහතබ්බා කියලා පටන් ගන්න. පරිවර්ජනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවන පහතබ්බා කියලා අවසානයේ අර කම්පන චංචල ස්වභාවයේ අනාගාමි භූමියෙන් පස්සේ අරහත්වයේදී පමණයි අන්න භාවනාව පෙන්වන්නේ. ඒකත් විදර්ශනාවක්. සතර ඉරියව්වෙන් තොර භාවනාවක් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරනවා විදර්ශනා භාවනා නමින්. ඒක මෙනෙහි කිරීම තුලයි තියෙන්නේ. ඒක මහා ප්‍රඥාවයි අවදි වෙන්නේ. ධම්ම චක්කුසයයි අවදි වන්නේ.
අන්න ආලෝකෝ උදපාදි, චක්කුං උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි. ධම්මචක්කුසේ අවදි වෙනවා. මහා සාන්ත සෝයක් දැනේ. ඔය සිතුවිලි වල ගින්න මිදෙනකොට ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. එයමයි සාන්ත, එයමයි ප්‍රණීත, සියලු සිතුවිලි සමතේ වෙනෝ මේ සත්‍ය අවබෝධ වුණොත්. මේ දක්වා අල්ලගත්ත උපාදානි ගොඩ අතහැරෙනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. තණ්හක්ඛයෝ තණ්හාව ෂය වෙනවා. විරාගෝ අන්න Tamanට තේනවා නම් යම්කිසි දෙයකට ගින්නක්පත් වෙලා ඇලීමක් ගැටීමක් සියල්ල ෂය වෙලා ගිහිල්ලා සාන්ත සුවයකටපත් වෙනවා. එයයි නිවන. නිවන් දකින්නවා කියන්නේ ගින්න නිවෙන එකයි. නිවන මේ මොහොතෙත් සිද්ධ වෙනවා. හැම මොහොතෙම මේ ධර්ම මාර්ගයේ නිවැරදිව කටයුතු කරන කෙනෙකුට නිවන් දැක දැකමයි ඉන්නේ. ඇත්තටම නිවෙනමයි හැම මොහොතෙම ගින්න නිවන එකයි නිවන කියන්නේ. නිවන කියන්නේ වෙන දෙයක් කොහෙවත් නැහැ. දැන් පැහැදිලි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.